ආයිබෝවන්. අදත් අපි ඔබගේ නිවහනට පැමිණෙන්නේ හරිදේ TV ඉතිහාසය පන්තිය තුලින්. මම හිතන්නේ මේ දවස්වල අපේ ආදරණීය දුව දරුවන් නිවසට වෙලා සිටින කාලයක්. මොකද අපි දන්නවා මුළු රටම මුළු ලෝකෙම හැඬු කඳුල ඉන්න කාලයක්. ඒ මොකක්ද නැත්තම් අපි කවුරුත් දන්න COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය සම්බන්ධව අපේ ශ්‍රී ලංකාවටත් දැඩි බලපෑමක් කෙල්ල කළා දෙන මේ වෙන විට අපගේ අධ්‍යාපන කටයුතු ආර්ථික කටයුතු සියලු දේවල් අපේ අඩාල වෙලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ නිවසට වෙලා සිටින ඔබගේ අපේ ආදරණීය දුව දරුවන්ගේ හෙට දවස යහපත් කිරීමට මඟ පෙන්වීමක් වශයෙන් හරිදේ TV ආයතනය හැමදාම නිවැරදි දේ ගත්තා, නිවැරදි තීන්දුව ගත්තා. ඒ වගේ නිසා අපි අදත් ඔයාලට හරිදේ TV තුලින් මේ විවසන තත්ත්වයේ තියෙද්දී ඔබගේ නිවහන ඔබගේ පාසල් වැඩ කටයුතු අඩාල වෙලා තියෙන මොහොතක එය නැවත නගා සිටුවීම සඳහා අපි නැවතත් මේ විදිහට හරිදේ ඉතිහාස පන්තිය අරගෙන ඔයාලගේ නිවසට පැමිණුණා. මම හිතන්නේ අපි මීට පෙර ඉතිහාස පන්තියේ පාඩම් කිහිපයක් සාකච්ඡා කරා. ඉතින් ආදරණීය දූ පුතේ අපි ඔයාලගෙන් එකක් ඉල්ලනවා මේ දවස්වල. මොකද මේක අපි සියලු දෙනාටම ඔබද මමද රටද මුළු ලෝකෙටම පොදු වෙච්ච ව්‍යසනයක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ආදරණීය දූ පුතේ හෙට දවස බාර ගැනීම ඉන්න ඔබ තමයි අපේ රටේ මතු අනාගතය. ඉතින් ඒක නිසා ඔයාලගේ ජීවිතය පරිස්සම් වෙන්න තරමට තමයි අපි අපේ ඉදිරිය පැවැත්ම සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ දවස්වල බොහොම සීරුවෙන් නිවසට වෙලා ඉන්න. මොකද එළිය පහළට යන්නේ නැතුව මේක කාටත් පොදුයි. කුල ගෝත්‍ර නම් වශයෙන් ගැහැණු පිරිමි සුදුද කළුද කියන ભેදයකින් තොරව වෛරසය සියලු දෙනාට එකසේ සමානව පැතිරෙනවා. ඉතින් ඒක නිසා නිවසට වෙලා ඉන්න කියලා අපි ඉල්ලීමක් කරනවා හරිදේ TV ආයතනයේ විදියට. මොකද ඒ අය අපිට හෙට දවසේ අනාගතයේ විදියට අපිට මේක රටක් විදියට මේක පාලනය කරන්න නම් අපිට අපි ඔබ අප සියලු දෙනාගේම වගකීමක් වෙලා තියෙනවා. පොදු ජාතික කර්තව්‍යයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙන ඇඳිරි නීති වගේ සමය නෙවෙයි මේ ඇඳිරි නීතිය කියන්නේ. අපි නිවසට වෙලා සිටින ඇඳිරි නීතිය. මොකද අපිට වෙනත් කාලවල වගේ නෙවෙයි. මේක එළියට පහළට ගියොත් අපිට වෛරසය ආසාදනය වුණොත් අපිට මේක පාලනය කරන්න නොහැකි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි රජයත් සියලු ආයතන අපිත් ඔයාලව දැනුවත් කරන්න ගත්තේ. මොකද මේකේ තියෙන භයානකකම අපි සියලු දෙනාම වටහාගෙන අවසන්. ඉතින් ආදරණීය දුව පුතේ මම හිතන්නේ මේ දවස්වල ඔයාලට උසස් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සිටින දෙසැම්බර් මාසයේ මුහුණ දෙන්න සිටින අපේ ආදරණීය දුව දරුවන් මම හිතන්නේ මේ දවස්වල විතර අපගේ අමතර උපකාරක පන්ති සියල්ල නවත්තලා තියෙන්නේ. මොකද මේ විවසන කටයුතු ඉවර වුණු වහම අපිට පුළුවන් ඔබගේ විෂය කරුණු එළි වෙනකන් හරි දිවාරයන් නොබලා අපිට ආවරණය කිරීම හැකියාව තියෙනවා. ඒ නිසා ඒ ගැන චකිතයක් ඒ ගැන බයක් තියාගන්න එපා. ඔයාලා ගෙදර ඉන්න ගමන් අපි දීපු නිබන්ධන ඊට පස්සේ ප්‍රශ්නෝත්තර පත්‍ර සියල්ල කරමින් නිවසට වෙලා සිටින්න කියන ඉල්ලීම ඒ ආයතනය අපි ඉල්ලීම් කරන්නේ ඔයාලා වෙනුවෙන්. ඉතින් පුතේ අපි මේ පාඩම් කිහිපයක් ගැන සාකච්ඡා කරා. අදත් අපි අලුත් පාඩමක් අරගෙන ඔයාලගේ නිවසට පැමිණියේ. ඒ තමයි ශ්‍රී ලංකාව ජනාවාස වීම. කියන්නේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණියේ සියලුම දරුවන් වෙනුවෙන් තමයි මේ පාඩම අපි ඔබ වෙත අරගෙන ඉන්න තීරණය කරේ. මොකද ගොඩක් දුව දරුවන් අපිට මේ ඉල්ලීම් කරලා තිබුණා. අපිට මෙන්න මේ වගේ ගැටලු තියෙන ස්ථාන තියෙනවා. අපිට විද්‍යුත් තැපෑල මගෙන් ලැබිච්ච දේවල් තිබ්බා. මේවා අඩුපාඩු තියෙනවා. කොහොමද අපිට මේවට පිළිතුරු ලියන්නේ කියලා මම හිතන්නේ. අන්න ඒක නිසා මම හිතන්නේ හරිදේ TV ඉතිහාසයේ පන්තියෙන් අපි මේ පාඩම අපි තෝරගත්තා. ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපි කොටස් තුනක් යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය. එහෙම නැත්නම් අපි කියනවා ඒකට ස්ථිරවාසී ජනාවාස යුගය කියලා. මොකද එහෙම කියන්න හේතුවකුත් තියෙනවා. මොකද ප්‍රාග් ඓතිහාසික යුගය පස්සේ එළඹෙන්නේ ගල් ගුහා වලින් බැහැරව ගෙවන ජීවිකාවක්. ඉතින් ඒක නිසා අපි ඒකට කියනවා පූර්ව ඓතිහාසික යුගය කියලා. එතකොට පූර්ව ඓතිහාසික යුගය සහ මෙම යුගය තුල මම හිතන්නේ අපිට දක්නට ලැබෙන හේතු කාරණා කිහිපයක් පිළිබඳව අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්න කැමතියි. ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය. ඉතින් පුතේ අපි මෙන්න මේ කොටස් තුන යටතේ ඔවුන්ගේ ආහාර රටාවන්, අභිචාර විදි, ඔවුන්ගේ තාක්ෂණය පිළිබඳ කොටස් වශයෙන් අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද මම කියන්නේ මුලින්ම අපි ප්‍රාග් ඓතිහාසික යුගය කියලා ඇහුවොත් මම හිතන්නේ සියලු දෙනාට යම්
පිළිතුරක් ඇති. නමුත් ඒක ගොනු කර ගැනීමේ හැකියාව නොමැති වෙන්න පුළුවන්. පුතේ අපි සරලව කියනවා නම් ප්‍රාග්ධෛතිහාසික යුගය කියන්නේ ගල් යුගය. ඒ කියන්නේ අපි ඉතිහාසයේ යම් දවසක සාහිත්‍යයක් විදියට ලියවෙන්න ගත්තද අන්න එදිනට පෙර යුගයන් අපි හඳුන්වන්නේ ප්‍රාග්ධෛතිහාසික යුගය කියලා. ඒ කියන්නේ ගල් යුගය කියලා. ඊට පස්සේ අපි හඳුන්වනවා පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය. එතකොට මොකද්ද මේ පූර්ව ඓතිහාසික යුගය කියන්නේ? පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ ප්‍රාග්ධෛතිහාසික යුගයත් මුල් ඓතිහාසික යුගයත් අතරතුර කාලේ නැත්නම් සංක්‍රාන්ති සමය අපි හඳුන්වනවා පූර්ව ඓතිහාසික යුගය කියලා. එතකොට මේ කාලය තුල සිදුවිච්ච සිදුවීම් මම හිතන්නේ ප්‍රාග්ධෛතිහාසික යුගයට වඩා වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවන උපායන්, ආහාර, ඊට පස්සේ ඔවුන්ගේ අභිචාර විදි, තාක්ෂණයේ යම් කිසි වෙනසක් අපිට දක්නට ලැබුණා. මුළු මුලින් වෙනසක් නෙවෙයි. ඊට අමතරව අපි ගන්නවා මුල් ඓතිහාසික යුගය කියලා. මුල් ඓතිහාසික යුගයේ වෙනස්කම් වෙන්නේ මුල් ඓතිහාසික යුගයේ ප්‍රාග්ධෛතිහාසික යුගයෙන් බැහැර වෙන්න බලපාන හේතුවක් තමයි මුල් ඓතිහාසික යුගයේ වන විට ජනාවාස වෙන්න ගන්නේ මිනිස්සු බොහෝ විට වාපි. එහෙම නැත්නම් වැව් මුල් කරගනිමින් තමයි ජනාවාසකරණය ආරම්භ වෙන්නේ. ඉතින් අපි ඔය සම්බන්ධව මුලින් කරුණු අත්‍යවශ්‍ය කරුණුපත් එක්ක සාකච්ඡා කරනවා මේ පාඩම තුල. පුතේ ප්‍රාග්ධෛතිහාසික යුගවල අපි දකින සියලු දෙනා තමයි ප්‍රාග්ධෛතිහාසික යුගවල මානවය ගත්තට පස්සේ අපි ඔහු හඳුන්වනවා නූතන මානවයා විදියට. ඒ තමයි හෝමෝ සේපියන් කියන මානවය. ඒතර මෙන්න මේ මානවයගේ විශේෂ ලක්ෂණ පිළිබඳ අපිට දක්නට ලැබෙනවා. ඔවුන් බොහෝ විට වාසය කරේ ගල් ගුහාවල. මොකක්ද මේ ගල් ගුහාවල වාසය කිරීමට බලපෑ හේතු තමයි මේ ගල් ගුහාවල වාසය කරන්නේ වර්ෂා කාලයේදී පමණයි. වර්ෂා කාලය තුල මොවුන් ගල් ගුහාවල වාසය කරා. වර්ෂා කාලයෙන් බැහැර වෙන විට මොවුන් එලිමහන් ස්ථානවලට ගියා. මේකෙදි පුතේ වැදගත්ම දේ තමයි මේ පාඩම තුලින් අපිට ප්‍රාග්ධෛතිහාසික දකින්නට ලැබෙන ප්‍රධාන දේ තමයි මේ ජීවන චක්‍රය තුල ප්‍රාග්ධෛතිහාසික මානවය තුල තියෙන සංචරණ ජීවිතය. මොකද්ද මේ සංචරණ ජීවිතය කියන්නේ? තැනින් තැනට ගමන් කරනවා. ඒ කියන්නේ ඔවුන් එදිනෙදා වේල සපයා ගත්තේ ප්‍රධාන වශයෙන්ම ජීවනෝපාය වුණේ දඩයම. දඩයමට නම් අපිට අවශ්‍යයි ස්ථානයෙන් ස්ථානයට ගමන් කරන්න. මොකද සතුන් දඩයම් කිරීමට විශාල ප්‍රමාණයක් දිනකට මං හිතන්නේ කිලෝමීටර් 7-8 ගමන් කරන සිදු බව මං හිතන්නේ අපේ මහාවංශ ඉතිහාස කෘතිවල සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ දීර්ඝ කාලයක් තුල ගමන් කරලා සතුන් දඩයම් කරලා ඔවුන් මේ සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් උපකරණ ගැන ඔබගේ අවධානය යොමු කළ යුතුමයි. මොකක්ද ඒ කාලේ තිබිච්ච උපකරණ කියලා අපි කියන්නේ? ඒ කාලයේ පුලතුරේ සම්පූර්ණ දඩයම සඳහා යොදාගත්ත ගල් මේවලම්. අපි ඒවට කියනවා ශිලා මේවලම් කියලා. ගල් උපකරණ. එතකොට මේවා උපකරණ තනන්න ගත්ත ශිලා වර්ග තිබ්බා. ඒ තමයි කහඳ, ඊට පස්සේ තිරුවාන මේ වගේ ඊටමත් සියුම් පාංචු තමයි යොදාගත්තේ. ඇයි එහෙම කරන්න හේතුව? එහෙම කරන්න හේතුව තමයි පුතේ. මොකද සතුන් දඩයමක යන විට ඊටමත් තියුණු උපකරණ තිබිය යුතුයි. එහෙම නොවුනොත් සතුන්ව අපිට දඩයම් කර ගැනීමට බැරි වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා සතුන්ගේ දඩයමක් බවට අපිවපත් වෙන්න. ඒ නිසා සතුන් දඩයම් කිරීම සඳහා මේ ශිලා උපකරණ ඊටමත් සියුම්ව තනාගත් බවට සාක්ෂි අපිට හම්බලා තියෙනවා. එතකොට සතුන් මැරීම, කැපීම, ඊට පස්සේ ආහාරය සඳහා අවශ්‍ය කරන සුදුසු තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියල්ල භාවිතා කරේ මේ ශිලා මෙවලම් වලින්. එතකොට ජනාවාස බිහි කර ගැනීමේදී ඔවුන් අවධානය යොමු කරගත්තු ප්‍රධාන කරුණු කිහිපයක් තිබ්බා. ඒ තමයි එකක් තමයි වනාන්තර ආශ්‍රිත බොහෝ විට ජනාවාස මෙයාලා බිහි කරගත්තේ. ඒතර ගල් ගුහා තියෙන ප්‍රදේශ ආශ්‍රිතව ඊට අමතරව මෙයාලා යොදාගත්ත ශිලා උපකරණ ලබා ගන්න පුළුවන් ගල් නැත්නම් පාංශු විස්තර තියෙන ප්‍රදේශවල මොවුන්ගේ ජනාවාස බිහි කර ගැනීමට මොවුන් කටයුතු කරා. ඒ හේතුව තුල බොහෝ විට අපිට දක්නට ලැබුණා පාංශු විස්තර බහුල ප්‍රදේශවල රට අභ්‍යන්තරයේ ඊට පස්සේ රට මැද රටෙන් පරිබාහිරව මෙයාලගේ වාසස්ථාන බිහි වෙලා තිබ්බා. අපි උදාහරණයක් විදිහට ගත්තට පස්සේ පහතරට තෙත් කලාපේ, පහතරට වියලි කලාපේ, කඳුකර, තෘණාශ්‍රිත ප්‍රදේශ සහ එලිමහන් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල මේ ජනාවාස බිහි වෙලා තිබුණා තියෙනවා. අපි ගත්තට පස්සේ මේ ගල් මෙවලම් ආශ්‍රිතව තව කතා කරගෙන යද්දී මේ ගල් මෙවලම් තනා ගැනීමේදී බොහෝ විට මෙයාලට
කරුණු කාරණා මත පාදනම් වෙන්න හේතු උනේ අපිට තිබිච්ච තාක්ෂණයේ ඥානය අපිට මේකෙන් පෙන්වුම් කරන්න පුළුවන්. මොකද පැරණි ප්‍රාග් මානවයා තුල යම්කිසි ශිලා මෙවලමක් ඉදිකිරීම නැත්නම් අපි සමහර කාලවලට අපිට හම්බෙලා තියෙනවා ශිලා හෙල්ල වගේ උපකරණ. ඒ කියන්නේ මීටර් 4.5ක් පමණ දිග හෙලි. මොකද සතුන් පසුපස ලුහු බැඳ කියලා ඔවුන්ට ප්‍රහාර එල්ල කරන තමන්ගේ දඩයෙන් බවට පත් කර ගැනීම සඳහා අපේ මානවයෝ කටයුතු කරලා තියෙනවා. ඒතර මේ මානවයන් මෙන්න මේවල් උපකරණ තනා ගැනීමට නම් ඔවුන්ට තාක්ෂණික ඥානයක් තිබිලා තියෙනවා. ඒතර මේ තාක්ෂණික ඥානයක් නොතිබෙන්නේ නම් අපිට මේ වගේ උපකරණ තනියා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේකෙදී ප්‍රාග් මානවයා හිටපු ස්ථාන පිළිබඳවත් මම හිතන්නේ ආදරණීය දුවපුතේ ඔයාගේ මතකය අවදි කළ යුතුමයි. මොකද අපි දන්නවා බොහෝ විට උසස් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන ඔබට අනිවාර්ය ප්‍රශ්න කොටසක් තමයි සිතියම් ලකුණු කිරීම. එතකොට ඒක බොහෝ විට ස්ථාන 18ක් වෙන්නත් පුළුවන් මෙතෙක් කල් විදියට. එහෙම නැවතෝ ඒක නොවෙන්නත් පුළුවන්. ඊට අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට මේකෙදි පුතේ ලංකාවේ කොටසට මම හිතන්නේ ඔබගේ අවධානය යොමු කර යුතුයි. ඒකෙදි ස්ථානය ලකුණු කර ගැනීමේදී මේ දෙවෙනි පාඩමේ ස්ථාන කිහිපයක් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තට පස්සේ මම හිතන්නේ ගල්ලෙන් පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුමයි. පාහියන් ගල ගත්තට පස්සේ බටදොඹලින ගත්තට පස්සේ අලිගල ඊට පස්සේ උඩමලල ප්‍රදේශය ගත්තට පස්සේ අනුරාධපුර ප්‍රදේශය ගත්තට පස්සේ උඩරංචා මඩම මේ වැනි ප්‍රදේශ පිළිබඳව අපේ අවධානය යොමු කළ යුතුයි. මොකද මේ ප්‍රදේශවල පාහියන් ගල කියන ප්‍රදේශය බස්නාහිර පළාතේ කළුතර ප්‍රදේශයට ආසන්නයේ පිහිටලා තියෙන්නේ. මොකද මේ දවස්වලත් මම හිතන්නේ බොහෝ කාලයක් මේ කැණීම් සිද්ධ වෙනවා. අපගේ පරිණාමය පිළිබඳ අපිට ලොකුවට සාක්ෂි සපෙන ස්ථානය තමයි පාහියන් ගල කියන්නේ. ඉතින් මේ වගේ ස්ථාන පිළිබඳ ලංකාවේ විවිධ ස්ථාන වෙන්න පුළුවන්. අපේ පළාත් ගත්තට පස්සේ ප්‍රදේශ ගත්තට පස්සේ විවිධ අයුරින් මේක දක්නට ලැබෙනවා. එතකොට අපි මේ හැම තැනකම දකින්න අපි ඔබගේ අවධානයට පාත්‍ර කර යුතුයි. මොකද සිතියම ලකුණු කරන විට මේ ස්ථාන පිළිබඳත් වැඩි අවධානයක් යොමු කරන්න. මොකද නියමිත ස්ථානයේ තුල අපිට සිතියම ලකුණු කිරීමට නොහැකි වුවොත් අපිට ලැබෙන්නේ තියෙන ලකුණු අහිමි වෙනවා. ඉතින් ආදරණීය දූපිතේ ඔබට මේ සම්බන්ධව මම හිතන්නේ නිවෙස්සේ සිටන් කරන්න පුළුවන් කාර්යයක්. සිතියම ලකුණු කරන්න පුළුවන්. මොකද මේ දාල දීර්ඝ නිවාඩුවක් ඔබට ලැබිලා තියෙනවා. ඒතර ඒ කාලය තුල මේක ප්‍රයෝජනෙට ගන්න. මොකද Tamanගේ විඩාව කාන්සිය සියල්ල පහව කරගෙන හැකියාවක් තියෙනවා. මෙන්න මේ සිතියම් පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීම තුලින්. ඉතින් අපි කතා කරගෙන සිටියේ ප්‍රාග් ඓතිහාසික වල මානයාගේ ගමන් විලාසයන් නැත්නම් ඔවුන්ගේ තාක්ෂණික ඥානය පිළිබඳ. අපි දන්න විදිහට ප්‍රාග් ඓතිහාසිකයෝ කියනකොට අපිට අපේ මතකය යන්නේ ඈතට දිව යනවා. ඒ කියන්නේ අපේ වැඩි ජනතාව සහ ප්‍රාග් මානවයා අතර සංස්කෘතික වශයෙන් සමානකම් තිබිලා තියෙනවා. ඔවුන්ගේ අඳින පැළඳීම ඊට පස්සේ ආහාර පාන පිළිබඳ සමානකම් තිබිලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ නූතන මානවය බවට පත් වෙන විට මේ ප්‍රාග් ඓතිහාසිකයෝ පිළිබඳ මම හිතන්නේ අපිට අවධානය යොමු කර යුතුමයි. මොකද ඉතා පහසුවෙන් මම හිතන්නේ ඔබට පිළිතුරු සැපිය හැකි පාඩමක් මේක. ඉතින් ඒක නිසා ඔබගේ දැඩි අවධානය මේක සඳහා යොමු කරන්න. ඒක අපිට පහසුවෙන් අපගේ ඉලක්කගත ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට අපිට ලොකු රුකුලක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රාග් ඓතිහාසික මානවයා බොහෝ විට අපි කතා කරා ගල්ලෙන් තුලින් එළියට බැහැර වෙන්න ගත්තේ වර්ෂා කාලයෙන් නොමැති කාලවල. මොකද වර්ෂා කාලයේ පමණ ඔවුන් ගල්ලෙන් තුල ජීවත් වෙන ගත්තා. ඔවුන්ගේ සමහර විට අපි අභිචාර විධි ගැන සාකච්ඡා කරන්න ගත්තොත් ප්‍රාග් ඓතිහාසික මානවය බොහෝ විට ඔවුන් කුඩා කණ්ඩායම් විදිහට තමයි දක්න ලැබුණේ. සාමාන්‍යයෙන් එක් පවුලකට සමාජිකයින් 5 දෙනෙක් වගේ දක්නට ලැබෙනවා. එතකොට සාමාන්‍ය එක් සමාජික කණ්ඩායමකට සමාජික 25ත් 50ත් අතර ප්‍රමාණයක් අපිට මේක දක්නට ලැබුණා. ඒතර ඔවුන් බොහෝ විට සංචරණ ජීවිතය තුළ ප්‍රදේශයෙන් ප්‍රදේශයට Tamanගේ ආහාර පාන සපයා ගැනීම සඳහා ගමන් කරා. එතකොට ඔවුන් නැවත ගල් ගුහාවකට එන්න නම් වෙන්නේ. මොකද අපේ ඊසාන දිග මෝසම නිටිත දිග මෝසම සක්‍රිය වෙන කාලා තියෙනවා. අන්න ඒ කාලයන් තුලදී පුතේ ගල් ගුහාවට එන්න. මොකද ඔවුන්ට වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා පමණයි ඔවුන් ගල් ගුහා තුල හිටියේ. එතකොට අපි මොවුන්ගේ ගල් ගුහා තුල අපිට අභිචාර විධි කතා කරනකොට බොහෝ විට අපිට දක්නට ලැබෙනවා මිනිසුන් මල පසු ඉතාමත් සරල ක්‍රමම ඔවුන් අනුගමනය කරලා තිබිලා තියෙනවා. උඩරංචා මඩම ගත්තට පස්සේ අපිට සාකච්ඡා කරනකොට අපිට පරීක්ෂණ වගේ සහවුරු වෙලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට සැකිලි 30ක විතර ප්‍රමාණයක්
මේ ප්‍රදේශවලින් සොයාගෙන තියෙනවා කියලා. ඒ කියන්නේ මිනිසුන් බොහෝ විට කරන්නේ මේ සමාජික මිය ගිය පසු තමන්ගේ ගල්ලෙන තුල අං කැබැල්ලක්. ඒ කියන්නේ සතුන්ගේ ගෝණ වෙන්න පුළුවන්, මුවා වෙන්න පුළුවන් ඒ අං කැබැල්ලකින් තමන් ඉන්න තැන පොළොව සාරලා හෙක්කොලී කැබැලකින් පොළොව හරලා එතන එහෙම වලලන ක්‍රමයක් තමයි ප්‍රාග්ෛතිහාසික යුගයේ දක්නට ලැබුණේ. එතකොට මේ ප්‍රාග්ෛතිහාසික යුගයේ මිනිසා මෙහෙම අභිචාර ක්‍රම භාවිතා කරනකොට කාලයක් ගියාට පස්සේ මේක වෙනස් වෙන්නත් බලපෑවා. මම ඒක ඉදිරියේදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ප්‍රාග්ෛතිහාසික යුගයේ මානවයා මේ විදිහට අභිචාර ක්‍රම භාවිතා කරනකොට කාලයක් ගියාට පස්සේ මම හිතන්නේ මේ මිනිස් ඇටසැකිලි දි รา ගියාට පස්සේ මොකද කරන්නේ? ඒ හිස් කබලගෙන ගුරුගල් වල හතුරුනවා. ඒ කියන්නේ මොහොනෙන් ඉදිරියට නිරාපු කොටස් අපි නහය ගත්තට පස්සේ ඒ වගේ නිරාපු කොටස් ගුරුගල් වල අතුරුලා සමාන කරලා නැවතත් පොළොව තුල වලලන ක්‍රමයක් තිබ්බා. හැබැයි පූර්ව ඓතිහාසික තුල ක්‍රමයේ තුල පුතේ මේක වෙනස් වෙනවා. මොකද පූර්ව ඓතිහාසික යුගය තුල ශිලා මංජුසා කියලා ක්‍රමයක් ආවා. මොකද ශිලා මංජුසා කියන්නේ මං හිතන්නේ මැටි භාවිතයේ තිබ්බ මැටි භාවිතයත් එක්ක මැටි වලින් පුලුස්සපු පෙට්ටි වල සකසලා වලලන ක්‍රමයක් තමයි පූර්ව ඓතිහාසික යුගය තුල ආවේ. ඉතින් මේ ප්‍රාග් ඓතිහාසික යුග තුල මානවයාගේ මං හිතන්නේ සාමාන්‍යයෙන් හැඩරුව ගත්තට පස්සේ ටිකක් සෙන්ටිමීටර් 166ක පමණ ප්‍රමාණයක් මම හිතන්නේ පිරිමි පුද්ගලයෝ ගත්තොත් සෙන්ටිමීටර් 166ක ප්‍රමාණ උසක් දක්නට ලැබුණා කියලා තියෙනවා. එතකොට කාන්තාවන් ගත්ත පස්සේ ඊට වඩා කුඩා ඊට වඩා අඩු උසක් තමයි දක්නට ලැබුණ කියන්නේ. මොකද පළල් දත් සහ ඉදිරියට නිරාපු නලල සහ නිකට පැටලි ගතියක් තිබුණා කියලා අපිට මේ පරීක්ෂණවලදී අපේ ඉතිහාසය තුල කරුණු සඳහන් වෙලා තියෙනවා. එතකොට මම හිතන්නේ ඔයාලට සමහරවිට ප්‍රාග්ඓතිහාසික යුගය තුලේ මානව පිළිබඳ අදහසක් එනවා විස්තර කිරීමට ආවොත් මම හිතන්නේ පුතේ මේක ඉතාමත් වැදගත් වෙයි. උදාහරණයක් විදිහට අපිට මේක ලියන්න පුළුවන්. මොකද මානවයා කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂණ තිබුණා. මෙන්න මේ හැඩ තමයි තිබුණේ. මොවුන්ගේ අභිචාර විදි මේවයි කියලා අපිට මම හිතන්නේ විස්තරාත්මකව ලියීමේ හැකියාව තියෙනවා. ඒක මම හිතන්නේ ඔබ වැඩි ලකුණක් සඳහා යාමේදී ඒක ලොකුවට ප්‍රයෝජනවත් වෙයි. ඒතර ප්‍රාග්ඓතිහාසික තුල මානවයාගේ අපි කිව්වා මුලින්ම ඔවුන්ගේ ශරීර ලක්ෂණ ගැන කතා කරා, අභිචාර ගැන කතා කරා, ඔවුන්ගේ ජීවිතය කියන්නේ ඔවුන්ගේ සමහර අවස්ථාවලදී ඔවුන් ජීවත් වෙන ආකාරය පිළිබඳව අපි කතා කරා. එතකොට ප්‍රාග්ඓතිහාසික යුගය තුල මම හිතන්නේ මානවය කියන්නේ ඊටමත් ප්‍රාථමික ජීවන චක්‍රයක් ගත කරපු කොටසක් විදිහට අපි දක්නට පුළුවන්. ඒ කියන්නේ අවශ්‍යතා අතින් ඊටමත් සීමිතයි. කිව්වොත් මා නිවැරදි. හැබැයි ප්‍රාග්ඓතිහාසික යුගයෙන් පස්සේන කාලය තමයි පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ. පූර්ව ඓතිහාසික යුගයෙන් වෙන්නේ ප්‍රාග්ඓතිහාසික යුගය තුල මිනිසුන් සංචරණ ජීවිතයක් ගත කරපු පුද්ගලයා එක් ස්ථානයකට කොටු කරලා ජීවත් වීම ගත්තා. අපි ඒකට කියනවා ස්ථිරවාසී යුගය කියලා. ප්‍රාග්ඓතිහාසික යුගයට අපි කියනවා ගල් යුගය කියලා. පූර්ව ඓතිහාසික යුගයට අපි කියනවා ස්ථිරවාසී යුගය කියලා කියනවා. එහෙම නැත්නම් මුල් යකඩ යුගය කියලා අපි මේකට කියනවා. එතකොට මේ සියලු නම් වලින් හඳුන්වන්නේ එකම කාලය. මේකෙදි වෙන්නේ පුතේ ප්‍රාග්ඓතිහාසික යුගයේ පුද්ගලයා තැනින් තැනට ගල් ගුහාවෙන් ගල් ගුහාවට ගමන් කරා. එතකොට මේ ගමන් කරපු මිනිසා තමන්ගෙම කියලා එක් කොටසකට තෝරගත්ත බිම් කඩක ජීවත් වෙන්න පටන් ගත්තා. එතකොට මේ ජීවත් වෙන්න පටන් ගත්ත පුද්ගලයාගේ ආහාර පාන ඊට පස්සේ නිවාසයේ ලක්ෂණ ඊට පස්සේ ඔවුන් භාවිතා කර උපකරණ ඔවුන්ගේ අභිචාර විදි යම්සේකින් වෙනස් වෙන්න ගත්තා. අපි දකිනවා මුල් කාලය තුල ප්‍රාග්ඓතිහාසික යුගය තුල සතුන් දඩයම් කරා. ගවර, කළු වලහ, මීමින්න වගේ සතුන් දඩයමට යොදාගත්තා. මුවා. හැබැයි මුල් ඓතිහාසික යුගයේ ස්ථිරවාසී ජනාවාස යුගයේ මේ සතුන් ආහාරයට ගෙන තිබුණා කියලා ඔවුන්ගේ පරීක්ෂණවලදී අපිට ලැබිච්ච සත්ව ඇටසැකිලි මගින් තහවුරු වෙලා තියෙනවා. ප්‍රාග්ඓතිහාසික යුගයේ පස්සේ මිනිසා පූර්ව ඓතිහාසික යුගය තුල ගන්න සරලවම කතා කරනවා නම් මිනිසා තමන්ට කියලා නිවසක් තනාගෙන තමන්ගේම නිර්මිත තමන්ටම සීමා වෙච්ච ඉඩමක ගත කළ ජීවිතය තමයි පුතේ ස්ථිරවාසී. අපිට මේ වචනයෙන්ම මම හිතන්නේ තේරගත හැකි ස්ථිරවාසී කියන්නේ ස්ථිර වශයෙන් වාසය කිරීම සඳහා තනාගත් ගොඩනැගිල්ල. ඒ කියන්නේ අපි මුල්ම කාලය තුල අපි නූතන මිනිසාගේ තත්වයට එන්න කලින් මිනිසුන් නිවාස තනාගත් ආකාරය තමයි මේකෙන් කතා කරන්නේ. ඒ කියන්නේ මුල් කාලය තුල පුතේ ප්‍රාග්ඓතිහාසික තුල මැටි භාවිතය තිබ්බේ නැහැ. හැබැයි පූර්ව ඓතිහාසික යුග වෙන විට මැටි භාවිතය සිද්ධ වුණා.
මැටි භාවිතා කරලා මිනිසුන් වලන් හැදීම, ඊට පස්සේ ශිලා මංජුසා හැදීම, විවිධ නිර්මාණ කරහා මිනිසුන්ගේ අවධානය යොමු කරා. මේ කියන්නේ අපි ප්‍රාග්ධායිතිහාසික යුගයට වඩා ශිෂ්ට සම්පන්න යුගයක් විදියට අපිට දකින්න පුළුවන් ස්ථිරවාසී යුගය තුල. මිනිස්සු අලුත් දේවල් අලුත් නිර්මාණ කෙරෙහි අවධානය යොමු කරපු යුගයක් විදියට අපිට ස්ථිරවාසී යුගය හඳුන්වන්න පුළුවන්. මේකෙදි පුතේ මිනිසාගේ මුල් ප්‍රාග්ධායිතිහාසික යුගය තුල තිබිච්ච ගල් ගුහා වෙනුවට ඉදිරිපත් වෙනවා නව නිවසක්. ඒ නිවස වෙනස් කොටස් දෙකකට අපිට බලන්න පුළුවන්. ඊටමත් ප්‍රාථමික අයුරු නිර්මාණය කරගත්ත නිවසක්. ඒ කියන්නේ පරිසරයේ තියෙන දේවල් යොදාගෙන අපි නිවසක් තනාගත්තා. ඒ කියන්නේ කොටස් දෙකකට වෙන් කරපු වරිච්චි බිත්ති සහ වහල සෙවිලි කරපු. ඒ වහල සෙවිලි කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ පරිසරයේම තියෙන දේවල්. අපි පිදුරු ගත්තට පස්සේ, තල් කොළ ගත්තට පස්සේ අන්න එවැනි ස්වභාවික පරිසරයෙන් යොදාගත්ත දේවල් තමයි මේ වහල සෙවිලි කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. ඒතකොට නිවසත් පුතේ කොටස් දෙකකට කරලා තියෙනවා. කොට ඉදිරිපස සහ පසුපස. මොකද මිනිසුන් මේ වන තැනකුත් දඩේමේ ඉදලා තියෙනවා. ඒ දඩේමේ දාගෙන අපේ පුරා වෘත්තවල සඳහන් වෙනවා සතුන් දඩේමේ ආවට පස්සේ ගේ ඉදිරිපිට වහලේ මේක එල්ලනවා කියලා සතා. ඉතින් සදා එල්ලුවට පස්සේ අර ඒ අපි කියන ස්තෝපුව වගේ කියලා කොටස කියනවා. අන්න ඒ කොටසේ තමයි සතුන් මේ Tamanට අවශ්‍ය පරිදි සකස් කිරීම සිදු කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි නිවස මේ විදිහට කොටස් කරලා තියෙන්නේ. ඒ නිවස පුතේ දකින්න විශේෂ ලක්ෂණයක් තමයි ආයත චතුරස්‍රාකාර හැඩයට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඊට කුඩා ප්‍රමාණයක මේ නිවස තනාගෙන තියෙනවා. එතකොට මේ නිවසෙන් පස්සේ මිනිස්සුන්ට අලුත් නිර්මාණ කෙරෙහිත් අවධානය යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද අලුත් නිර්මාණ කියන්නේ? ප්‍රාග්ධායිතිහාසික යුගයේ ගොඩක් ගල් මෙවලම් භාවිතා කරා. හැබැයි මේක තුල පුතේ ගල් මෙවලම් වෙනුවට භාවිතා කරලා තියෙන්නේ යකඩ භාවිතා කිරීම සිදු වෙලා තියෙනවා. එතකොට යම්කිසි ප්‍රමාණයකින් මම හිතන්නේ ශිලා උපකරණ සම්පූර්ණයෙන් 100% ඉවත් වෙලා නැහැ. නමුත් යම්කිසි ප්‍රමාණයකින් භාවිතා කරන ගමන් ඕන් යකඩ භාවිතා කරලා තියෙනවා. යකඩ තුලින් මොවුන්ට අවශ්‍ය කරන අර ශිලා මෙවලම් වලින් හදාගත්තු උපකරණ අමුද්‍රව්‍ය විදියට මෙයාලා ලෝහ භාවිතා කරලා තියෙනවා. ලෝහ නිර්මාණ පිළිබඳ මොවුන්ගේ එතකොට අවධානය යොමු වෙලා තියෙන සහ ඔවුන් පිළිබඳ දැනුමක් තිබිලා තියෙනවා. එතකොට ප්‍රාග්ධායිතිහාසිකයේ මිනිසුන් මරුණට පස්සේ Tamanගේ ගල් ගුහාව තුලම වලලපු මේ සංස්කෘතිය පූර්ව ඓතිහාසික වෙන යුගයේ වන විට ශිලා මංජුසා කියන්නේ අපි මංජුසාවක් කියන්නේ පෙට්ටියක්, මැටි වලින් හදපු පෙට්ටියක් පුලුස්සලා ඒක තුල බහලලා තියෙන ඉතාමත් ආරක්ෂාකාරී විදියට. එතකොට අපිට මේ කාලය තුල අපිට දැනෙන්න තියෙනවා ප්‍රාග්ධායිතිහාසිකයට වඩා තාක්ෂණික ඥානය දියුණු වෙලා තියෙන පූර්ව ඓතිහාසික යුගය තුල. ඒතොර ඒ කාලය තුලත් මිනිස්සුන් දඩේමේ යම්කිසි ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ වගේම මොවුන් ආහාර පාන සංස්කෘතියත් පුතේ යම්කිසි වෙනසක් වෙලා තියෙනවා. මාංශ ජනක ආහාර, පිස්ත්‍රය ආශ්‍රිත ආහාර සහ මත්ස්‍යයෙන් ආහාර වශයෙන් අරන් තියෙනවා. අපි මාංශ ජනක ආහාර විදියට අපි කලින් කතා කර ගවයා, ගවරා, මීමින්නා, කළුවලහ, ඊට පස්සේ ඉත්තෑව වගේ සතුන් දඩයම් කරලා තියෙනවා. හැබැයි ඊට අමතරව මොවුන්ට පිස්ත්‍රය ලබා ගැනීම සඳහා කැල ඇදෙල් වල්දෙල් ආදිය මොවුන් භාවිතා කළා. ඊට අමතරව කටුවල, ගෝනල, දෝතලු ඇට වගේ දේවල් ආහාරය සඳහා අරගෙන තියෙනවා. ඊට අමතරව සතුන් මම හිතන්නේ අපිට ඒ කාලේ ඉඳලම අපේ සංස්කෘතියේ මම හිතන්නේ අපිට මත්ස්‍ය කියන දේ මිරිදී මත්ස්‍ය තිබිලා තියෙනවා. ඉතින් ඒ මත්ස්‍යනුත් මොවුන් ආහාරයට අරගෙන තියෙනවා. ඉතින් අපිට ඒක තුලින් තේරෙනවා මොවුන්ගේ ඒ කාලය තුල ආහාර සංස්කෘතියේ සමබර ආහාර සංස්කෘතියකට මොවුන් යම් කිසිසේකින් හුරු වෙච්ච ගතියක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට ආහාර ගැනීමේදී Tamanගේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන ප්‍රමාණය ඔවුන් සපයාගෙන තියෙනවා. මේ කාලය තුල පුතේ බොහෝ විට අපිට දක්නට ලැබෙනවා බෙලිගල එහෙම නැත්නම් පාහෙන්ගල යන ප්‍රදේශවලින් හොයාගත්තු කොටස් පරීක්ෂණ වලින් අපිට තහවුරු වෙලා තියෙනවා මේ ප්‍රදේශවල වළං කර්මාන්තය තිබිලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ සොයාගත්ත වළං වල ඊටමත් එක සමාන සරල රේඛා රතු පාටින් නිර්මාණය කරලා තිබිලා කියනවා. ඒතකොට මේකදී අපිට දැනෙන්නේ සමාන්තරව අයුරින් නිර්මාණය කිරීම නම් අපිට තාක්ෂණික ඥානෙ මීට වැඩිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයක සමාන්තර රේඛාවක් නිර්මාණය කරනවා නම් ඔවුන්ට යම්කිසි උපකරණ භාවිතාවක් තියෙන්න ඕනේ නිවැරදි අයුරින්. ඒතකොට අපිට ඒකෙදි තහවුරු වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ කාලය තුල සකපෝරුව කියන උපකරණය භාවිතා කරලා තියෙනවා කියන්නේ. මොකද්ද බුදු සකපෝරුව කියලා කියන්නේ? ගොඩක් කට්ටිය අපිත් එක්ක ඉන්න දුව දරුවන් දන්නවත් ඇති. මම හිතන්නේ අපේ පෙළපොත තුලින් ඔබට ඒක ඡායාරූපද බලා ගන්න පුළුවන්. මේකේ සකපෝරුව කියලා කියන්නේ Tamanට කරකවාගත හැකි
අපි රවුන්ඩ් කියන්නේ චතුරස්‍රාකාර වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ උදාහරණයකට මේ ස්ටූල් එක ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් අපිට මේක කරකවා ගහදී අපිට මේක තුල මැටි ගත්තට පස්සේ Tamanට අවශ්‍ය පරිදි ඇඹීමේ හැකියාව තියෙනවා මේක තුල තියාගන්න. ඒතකොට මේක තමයි අපි සකපෝරු කියන්නේ. වර්තමානයේ තුල කුඹල් කර්මාන්තයේ සක්‍රීය දායකත්වයට බලපාන ප්‍රධාන සාධක තමයි අපි හැරවුම් ලක්ෂ්‍ය වෙලා තියෙන්නේ මේ සකපෝරුව කියන උපකරණය සොයා ගැනීම. ඒක හරහා අපිට වලන් නිර්මාණය ඉතා ක්‍රමවත් සහ වේගවත් වෙලා තියෙනවා. ඉතින් එවැනි උපකරණත් අපේ මේ පූර්ව ඓතිහාසික යුග තුල භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව පබළු ඊට පස්සේ කාන්තාවන්ගේ ඇහි බැම භාවිතා කරන උපකරණ මේ ප්‍රදේශවලින් තිබිලා තියෙනවා කියන්නේ ඕන් යම් කිසිසේකින් තාක්ෂණික දියුණුව ඒ කාලය තුල ලැබලා තියෙනවා කියන එක. එතකොට මේකෙදි පුතේ සමාජය අතින් ගත්තට පස්සේ ප්‍රාග්ඓතිහාසික යුගයට වඩා සංවර්ධිත යුගයක් වෙලා තියෙනවා මේ කාලය තුල. ඉතින් මම හිතන්නේ නිවස තුල ඔබ රැඳී සිටින ඔබට මම හිතන්නේ ඉතාමත් පහසුවෙන් මේ පිළිබඳ තොරතුරු සපයා ගන්න පුළුවන් මේ දවස්වල. මම හිතන්නේ අන්තර්ජාලය මගින් ඊට පස්සේ ඔයාලට ලබා දීපු නිබන්ධන මගින් එහෙම නැත්නම් අපගේ පැරණි ප්‍රශ්නෝත්තර මගින් මම හිතන්නේ ඔබට මීට වැඩිය කරුණු හොයාගැනීමේ හැකියාව තියෙන නිසා මම හිතන්නේ ඔබ නිවසේ සිටින්න එපා පුතේ නිකන්. ඒ නිසා පුළුවන් තරම් කරුණු හොයන්න, අලුත් කරුණු ගවේෂණය කරන්න. ඊළඟ යුගයේ විදිහට අපිට දක්නට ලැබෙන්නේ මුල් ඓතිහාසික යුගය. මුල් ඓතිහාසික යුගය කියන්නේ මොකද්ද පුතේ? මුල් ඓතිහාසික යුගය කියන්නේ ප්‍රාග්ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගයෙන් පසුවට පැමිණි යුගය අපි මුල් ඓතිහාසික යුගය කියලා කියනවා. ඒ කියන්නේ වර්තමාන සමාජය තුල ජීවත් වෙන ක්‍රමය මම හිතන්නේ මුල් ඓතිහාසික යුගය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද වැවක් මුල් කරගනිමින් නැත්නම් වාපි සංග්‍රාමයක් එක්ක ජනාවාස බිහි වෙච්ච යුගය අපි මුල් ඓතිහාසික යුගය විදිහට කියනවා. අපි මේක කර්මාන්තයෙන් කර්මාන්තයටත් වෙනස් වෙච්ච ගම් බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෝපාලගම්, මණිකාරගම්, ඒ කියන්නේ ගෝපාලෝ සිටි ගම් අපි හඳුන්වනවා ගෝපාලගම් කියලා. මණික් කැපුව මණික් ගැරුව පුජ්‍යලෝ හිටපු ප්‍රදේශ අපි කියනවා මණිකාරගම්. මේ වගේ කේවට්ටගම් විදියට විශේෂයෙන් අපි නම් කරලා තියෙනවා. මම හිතන්නේ අපිට ඉදිරි පාඩම් වලදී අපි මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අද ඔබෙන් සමුගන්නවා හරිදේ ටීවී ඉතිහාසය පාසල තුලින්. ඉතින් පුතේ ඔබට යම්කිසි ගැටලු තියෙනවා නම් අපිට යොමු කරන්න හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගය උඩුමහල ලබුදුව ගාල්ල දුරකථන අංක 077 321 3966 මතක ඇතුවම ඔයාලට පුළුවන් හරිදේ ටීවී YouTube channel එක subscribe කිරීම තුලින් ඔබට අලුත් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි නැවත දිනයක ඔබෙන් ආලින්දිට පැමිණෙන තෙක් අපි අද ඔබෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි. සුබ දවසක්.